අපි අවසානට කතා කරේ පරිමාව හොයන හැටි. මම ගානක් දුන්න උදාහරණයක් බෝඩ් එකේ තියෙන ගාන. අපි අවසානට කතා කරේ වස්තුවක පරිමාව හොයන හැටි. වස්තුවක පරිමාව හොයන හැටි මම කිව්වා අපි පරිමාව හොයන වස්තුව ඒකාකාර වස්තුවක් නම් හරස් කඩ ඒකාකාරයි නම් කොහොමද අපි හරස් කඩක් කියන එක හොයාගත්තේ? අපි ඝන වස්තුව ගත්තට පස්සේ මේක අපි එක පැත්තක පැතිපෙනුමක් හරස් කඩක් කියලා ගත්තා. මම එදා තේරුම් කරලා දුන්නා අර සිලින්ඩරයක් වගේ එකක් අරන් මේක මම මේ පැත්තට කොහෙන් කෑල්ලක් කපලා බැලුවත් මට මෙන්න මේ කොටස තමයි හැමදැනීම පේන්නේ. ඒ කියන්නේ එකම විදියට තමයි වස්තුව සම්පූර්ණයෙන්ම පැතිරලා තියෙන්නේ. අපි ඒකට කියනවා හරස් කඩ ඒකාකාර ඝන වස්තුවක් කියලා. ඉතින් මෙන්න මේ වගේ හරස් කඩ ඒකාකාරයි. ඒ කියන්නේ මේ පැති පෙනුම මෙතනින් ඉඳන් පිටිපස්සේ කෙලවරට යනකම් මේ පෙනුම එක වගේ. ඔන්න ඔය වගේ ඝන වස්තුවක පරිමාව හොයන පොදු සූත්‍රයක් තියෙනවා. නේද? මොන ඝන වස්තුවලද? ඒකාකාර ඝන වස්තුවල. හරස් කඩ ඒකාකාර වෙච්ච ඝන වස්තුවල පරිමාව හොයන පොදු සූත්‍රය මම ගිය සතියේ දුන්නා. ඒකාකාර හරස් කඩක් සහිත ඝන වස්තුවක පරිමාව. හරස් කඩ වර්ගඵලය වැඩි කිරීම උස කියන ප්‍රකාශනයෙන් අපිට ගන්න පුළුවන්. හරස් කඩ වර්ගඵලය වැඩි කිරීම උස කියන එක. මතක තියාගන්න මොන ඝන වස්තු වල පරිමාවද අපිට මෙහෙම ගන්න පුළුවන්? ඒකාකාර ඝන වස්තු වල. ඒකාකාර හරස් කඩක් තියෙන ඝන වස්තු වල පරිමාව හොයනවා කොහොමද? හරස් කඩ වර්ගඵලය වැඩි කිරීම උස. දැන් මේකේ හරස් කඩ කියලා ගත්තේ මම මෙන්න මේ පැත්තනේ. එතකොට මෙන්න මේකේ වර්ගඵලය වැඩි කරන්න ඕන මේකේ උසෙන්. උස මෙන්න. හරස් කඩ වර්ගඵලය මෙතන ඉන්නේ සුජු කෝණාශ්‍රයක්. දිග 3යි පළල 2යි. එහෙනම් හරස් කඩ වර්ගඵලයට මම ගන්න වෙන්නේ මේ සුජු කෝණාශ්‍රය වර්ගඵලය. සුජු කෝණාශ්‍රයක වර්ගඵලය කොහොමද අපි හෙව්වේ? දිග වැඩි කිරීම පළල මේ 3 වැඩි කිරීම 2. එහෙනම් ඔන්න හරස් කඩ වර්ගඵලය හෙව්ව 3 වරක් 2කින් උස ඒක වැඩි කරා 5න්. එහෙනම් ඔන්න මේකේ හරස් කඩ වර්ගඵලය වැඩි කිරීම උසෙන් අපිට එනවා මොකද්ද? මෙන්න මේකේ පරිමාව. පරිමාව වෙනකොට ඒකක ඉන්නේ මොකද්ද? සෙන්ටිමීටර වලින් දීලා තියෙනවා ඝන සෙන්ටිමීටර වලින් උත්තර එනවා. මීටර වලින් ඒකක දීලා තියෙනවා නම් ඝන මීටර වලින් උත්තර එනවා. රයිට්? එතකොට අභ්‍යාස 8 කරන්න කියලා තමයි මම ඔයාලට අවසානට කිව්වේ. ඔය අභ්‍යාස 8 1 2 3 ගණන් තුනම මේ විදිය ගණන් තුනන්නේ තියෙන්නේ. මම දැන් ඔයාලට කියලා දෙනවා 4 වෙනි ගාන. අභ්‍යාස 8 4 වෙනි ගාන. රයිට්? අපි බලමු අභ්‍යාස 8 තියෙන 4 වෙනි ගාන කොහොමද හදන්නේ කියලා. හදපු නැති අය ඉන්නවා නම් මේ වෙනකොනුත් ඉක්මනට try එකක් දෙන්න. 4 වෙනි ගාන අද. ප්‍රිස්මයක් තියෙන්නේ ඔය අර වැඩව අපි බලමු. මෙන්න මේකේ පරිමාව හොයන්න තියෙන්නේ. දැන් මේකත් මේ හරස් කඩ ඒකාකාර ඝන වස්තුවක්. කොහොමද අපි ඒක අඳුරගන්නේ? මේ බලන්නකෝ. මෙන්න මේකේ මේ ප්‍රිස්මේ මෙන්න මේ මූණක ත්‍රිකෝණාකාරයි. මම මේකේ පැතිපෙනුමක් ගන්නවා මේ ත්‍රිකෝණය විදියට. එතකොට මෙන්න මේකේ මම මේ හරියෙන් මෙහෙම කොටසක් කපලා දැම්මොදී මම මේකේ මේ හරියෙන් මෙහෙම කොටසක් කපලා දානවා. නේ? ඕක නිකන් අර මේ නිකන් තියෙන්නේ. නිකන් අර ගියක් වගේ තියෙන ප්‍රිස්මේ මොම එකක් නේ. නේද? මම ඕක තමයි මේ අඳලා තියෙන සුළු කෝණාශ්‍රාකාර මූණක් තියෙන විදිහට අනිත් පැත්තේ අඳලා. හරවලා. දැන් මේකේ හරස් කඩ මේකනේ. හරස් කඩේ කියන්නේ අපි එක පැත්තකින් පේන පැතිපෙනුමක් ගන්න පුළුවන් අපිට හරස් කඩක් විදියට. මම මෙන්න මේක මෙතනින් කපනවා. පීයක් අරන් ඔන්න දැන් මම මෙතනින් මෙහෙම තියලා අපි මේක දැන් හදලා කේවලින් කියලා ලේසි එකේ කපන්න. මෙතනින් මෙහෙම කපනවා. පීයක් අරන් මෙහෙම කපනවා. කැපුවට පස්සේ ඔන්න දැන් මම මේ කැල අයින් කරා. අයින් කරාට පස්සේ ඊට පස්සේ මට පේන්න තියෙන්නේ මොකද්ද? ඒත් මට පේන්න තියෙන්නේ ඒ හැඩයමනේ. මම මේකේ මැද හරියකින් මෙහෙම පෙත්තක් කපලා ගත්තොත් මට අහපහු පේන්න තියෙන්නේ ඒ හරස් කඩම තමයි. මම මෙතනින් අහපහු මේකේ පෙත්තක් කපනවා මෙහෙම. කැපුවට පස්සේ අන්න කපපු පෙත්ත අයින් කරා අහපහු ඉතුරු වෙන්නේ මට ඒත් ඉතුරු වෙන්නේ අර වගේම හරස් කඩක් තමයි. ඒ ප්‍රමාණෙමයි. එහෙනම් පැටවු මෙන්න මේවත් මොකද්ද? මේකත් ඒකාකාර හරස් කඩක් සහිත ඝන වස්තුවක්. හරස් කඩ ඒකාකාරයි. ඉතින් මේකේ පරිමාව හොයන්නේ මේ සූත්‍රයෙන්මනේ. දැන් බලන්නනේ අපි දැන් මේ වර්ගඵලය හොයනකොට එක එක ඝන වස්තුවේ වර්ගඵල හොයන්න තිබ්බේ එක එක විදියටනේ. දැන් අපිට මතකයි ඝනකේ වර්ගඵලය හෙව්වේ එක මූණතක වර්ගඵලය හොයලා ඒක 6න් වැඩි කරා. ධන කාභයක වර්ගඵලය හෙව්වේ එක වගේ මූණක් දෙක දෙක. දෙපැත්තේ දෙකයි පැත්තේ දෙකයි උඩ යට දෙකයි. එක වගේ මූණක් දෙක දෙක වර්ගඵල වෙන වෙනම හෙව්වා. මේකේ වර්ගඵලය හෙව්වේ මේ වගේ මූණු දෙකක වර්ගඵලය හෙව්වා. මේ පැති තුනේ මූණු තුනේ වර්ගඵල තුන වෙන වෙනම හෙව්වා. වැඩ ගොඩයිනේ.
වර්ගඵලය හොයද්දි සිලින්ඩරේ වර්ගඵලය හෙව්වේ උඩ යටයි වෘත්ත දෙකේ වර්ගඵල වෙනම හෙව්වා මැද තියෙන කෑල්ල දිගෑරලා ඒක සුදු කෝණ ආශ්‍රයක් කියලා අරන් ඒකේ වර්ගඵලය වෙනම හෙව්වා හැබැයි වැටවු මේ ඕන ඝන වස්තුවක් ඒකාකාරයි නම් ඕන ඝන වස්තුවක හරස් කඩ ඒකාකාරයි නම් ඒ හැම එකේම පරිමාව හොයන්න තියෙන මෙන්න මේ සූත්‍රය විතරයි මොකද්ද හරස් කඩ වර්ගඵලය වැඩි කිරීම උස කියන සූත්‍රය right එතකොට මේකේ හරස් කඩ මොකද්ද දැන් මම මේකේ හරස් කඩ කියලා ගත්තේ මේ පැති පෙනුමනේ ඒකාකාර හරස් කඩ මෙන්න මේ පැති පෙනුම එතකොට මේකේ හරස් කඩේට ඉන්නේ කවුද දැන් ත්‍රිකෝණයක් එහෙනම් මෙන්න මේ හරස් කඩ වර්ගඵලය වෙනුවට මම ආදේශ කරන්න ඕන මොකද්ද මේකේ හරස් කඩේ ඉන්න ත්‍රිකෝණේ වර්ගඵලය අපි දන්නවා ත්‍රිකෝණික වර්ගඵලය හොයන්න හැටි කොහමද භාගය වැඩි කිරීම ආධාරක පාදය වැඩි කිරීම ලම්බ කුස මතකයිනේ ආධාරක පාදය 8යි ලම්බ කුස 10යි ඔන්න ත්‍රිකෝණයේ වර්ගඵලය හරස් කඩ වර්ගඵලයට අපිට ගන්න උනේ ත්‍රිකෝණේ වර්ගඵලය හේතුව හරස් කඩට තියෙන ත්‍රිකෝණයක් නිසා ඒක වැඩි කරන්න ඕන පැට උසෙන් අපි දැන් උස කියලා ගන්නේ මේ පැත්තනේ මේකේ හරස් කඩ මේක නම් උස මේ පැත්ත උස කීයද 15යි ගුණ කිරීම 15 සුළු කරන්න තියෙන්නේ බලන්න දෙවරක් 1යි දෙවරක් 4යි 150යි 150 ඒවා 4ක් 600යි සෙන්ටිමීටර වලින් මේකක තිබ්බ නිසා වර්ග සෙන්ටිමීටර නෙමෙයි ඝන සෙන්ටිමීටර කියලා උත්තරේ එනවා පරිමාවක්නේ භාගය වැඩි කිරීම 8 වැඩි කිරීම 10 වැඩි කිරීම 15 උත්තරේ ඝන සෙන්ටිමීටර 600යි රයිට් හදපු නැති ඉන්නවනේ ඉක්මනට දාගන්න මෙන්න මේකේ මෙහෙම කතාවක් තියෙනවා බෙටව දැන් අපි මේකත් ඒකාකාර ඝන වස්තුවක් කියලා දැන් අපි අඳුරනවනේ මේකේ පරිමාව හොයන්නේ හරස් කඩ වර්ගඵලය වැඩි කිරීම උස කියන සූත්‍රයෙන්මනේ හරස් කඩ වර්ගඵලය ගන්න තියෙන්නේ හරස් කඩ ඉන්නේ ත්‍රිකෝණයක් ත්‍රිකෝණේ වර්ගඵලය භාගය වැඩි කිරීම ආධාරක පාදයේ වැඩි කිරීම ලම්බක උස ගමු අපි ලම්බක උස දීලා තියෙනවා 8යි ආධාරක පාදේ මාර වැඩි 10 ගන්න බෑ ආධාරක පාදෙට 10 ආධාරක පාදෙට ගත්තොත් මේ පැත්තට ලම්බක උස දැනගෙන ඉන්න ඕන අපි එහෙම එකක් දන්නේ නැහැ මේ අට ලම්බ උස විදියට ගත්තොත් මේ ආධාරක පාදේ දැනගෙන ඉන්න ඕන ත්‍රිකෝණයක වර්ගඵලය වෙන අවස්ථාවේ මම ඕක කියලා දුන්නා. අපි ගන්න පාදෙත් එක්ක ලම්බගුස වෙනස් වෙනවා කියලා. මතකයිනේ? මේ පාදේ ගත්තොත් මේක තමයි ලම්බගුස. එහෙනම් මේ ලම්බගුස ගත්තොත් අපි මේ පාද දිග තමයි ආදේශ කරන්න ඕන. හැබැයි මේ පාද දිග ආදේශ කරොත් මේ පැත්තට ලම්බගුස හොයන්න වෙනවා. අපි එහෙම එකක් දන්නේ නැහැ. මොකද්ද කරන්න වෙන්නේ? එක්ක මේ ලම්බගුස හොයා ගන්න ඕනේ, එක්ක මේ පාදේ දිග හොයා ගන්න. අපිට ලේසි පැටව මේ පාදේ දිග හොයා ගන්න හැටි. මම කරනවා මෙන්න මෙහෙම වැඩක්. දැන් මේ සම්පූර්ණ ත්‍රිකෝණේ මෙන්න මේ ලම්බය ඇඳලා මේකෙන් කොටස් දෙකකට කඩලා තියෙනවනේ නේද? සම්පූර්ණ ත්‍රිකෝණය මෙන්න මේ ලම්බයක් ඇඳලා මේක කොටස් දෙකකට කඩලා මම ඕකෙන් භාගයක් ගන්නවා. ඒ භාගය ගත්තට පස්සේ මට මෙන්න මෙහෙම එකක් එනවා. අන්න. මම මෙන්න මේ කොටස තමයි ගලවලා ගත්තේ. මෙන්න මේ ත්‍රිකෝණ කෑල්ල මම ගලවලා ගත්තා. ගලවලා ගත්තට පස්සේ මට ඔහොම රූපයක් එනවා. ඒ රූපේ මෙන්න මේක 10යි. ඒ කියන්නේ මෙයා 10යි. මෙන්න මේක 8යි. ඒ කියන්නේ මෙයා 8යි. හොඳ වැඩේ. මෙන්න මේ කෑල්ල හොයාගත්ත නම් ඒ මෙයානේ අපි මේ ත්‍රිකෝණයෙන් මේ කෑල්ල හොයාගත්ත නම් ඒ මෙයානේ එයා වගේ තව කෑල්ලක් මෙතන. එහෙනම් අපි මේ කෑල්ලේ දිග හොයාගත්ත නම් ඒ වගේ 1යි ඒ වගේ 2යි දෙගුණයක් අරගෙන අපිට ආධාරක පාදේ දිග හොයාගන්න පුළුවන්. අන්න බලන්න එහෙනම් අපි වැඩි අමාරුව ඒකාකාර හරස්කඩක් තියෙන ඝන වස්තුවක් තමයි. එතකොට වර්ගඵලය හොයන්න තියෙන්නේ හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම උස කියන සූත්‍රයෙන් තමයි. ඒකේ හරස්කඩ තියෙන්නේ ත්‍රිකෝණයක් තමයි. හැබැයි ත්‍රිකෝණේ ආධාරක පාදේ ගන්නකොට ත්‍රිකෝණේ වර්ගඵලය හොයනවා භාගය වැඩි කිරීම ආධාරක පාදේ වැඩි කිරීම ලම්බක උසෙන් භාගය වැඩි කිරීම ආධාරක පාදේ වෙනුවට ගන්න ආධාරක පාදේ දිග දන්නේ නැහැ. මම ඒකට උපායක් යොදනවා මේ ත්‍රිකෝණය විතරක් වෙනම අරගන්නවා. මෙන්න මේ ත්‍රිකෝණය මොනින් ත්‍රිකෝණයක්ද? 6 වසරේදී අපි ඉගෙන ගන්නවා ත්‍රිකෝණ වර්ග. මොනින් ත්‍රිකෝණයක්ද මේක ඇවිල්ලා බලන්න සෘජු කෝණී ත්‍රිකෝණයක්. කෝණ වලින් ත්‍රිකෝණ වර්ග කරාට පස්සේ මෙයා ඇවිල්ලා සෘජු කෝණී ත්‍රිකෝණයක්. මෙන්න මේ සෘජු කෝණී ත්‍රිකෝණෙට අපිට දාන්න පුළුවන් කාගේ ප්‍රමේයද? පයිතගරස් ප්‍රමේය දාන්න පුළුවන් නේ මේ සෘජු කෝණී ත්‍රිකෝණෙට. පයිතගරස් මොකද්ද කියන්නේ? පයිතගරස් කියන්නේ මේ දෙකේ වර්ගවල එකතුව මේකේ වර්ගයට සමානයි කියලා. හැබැයි මෙතන පයිතගරස් ප්‍රමේය දාන්න ඕනේ නැහැ. පයිතගරස් ත්‍රික කියලා එකක් තියෙනවා. පයිතගරස් ත්‍රික. ඔන්න පයිතගරස් ත්‍රික වලින් ප්‍රධානම ත්‍රිකය තමයි 3 4 5.
අනිත් එක 5 12 13 ඔන්න ඔය දෙක වැටව පයිතගරස් ත්‍රික. ඒ කියන්නේ අනිවාර්යෙන්ම පාද තුනට එන්න පුළුවන් අගයන් ඕවා. ඒ කියන්නේ එකක් 3යි අනිත් එක 4යි නම් කර්ණය අනිවාර්යෙන්ම 5යි. සෘජු කෝණයට ඉස්සරහින් ඉන්න පාදෙට තමයි කර්ණය කියන්නේ. ගාන හදලා බලන්න බොරුවන් නම් මේ බලන්න. මේකේ වර්ගය 16යි. මේකේ වර්ගය 9යි. 16යි 9යි 25යි. හරිනේ 5 වර්ග 25යි. මේක දැම්මොත් 5යි 12යි එහෙනම් කර්ණය 13යි. අගේ වැඩිම එක තමයි කර්ණයට එන්න ඕන. 12 වරක් 12 144යි. 5 වරක් 5 25යි. මේ දෙකේ එකසුව 169යි. හරිනේ? 13 වර්ග 169යි. 9 වසරේ කොටසක් මේ පයිතගොරස් ප්‍රමේය කියන එක ඒ නිසා මම ආපහු පයිතගොරස් ප්‍රමේය මතක් කරලා දෙන්නේ නැහැ. මේ පාද දෙකේ වර්ගවල එකතුව මේ පාදේ වර්ගයට සමානයි. එහෙම තමයි පයිතගොරස් ප්‍රමේය එන්නේ. එතකොට මෙන්න මේ දෙක පයිතගොරස් ත්‍රික. එක පාදයක් 3යි අනිත් පාදේ 4යි කියලා දුන්නොත් අපි අනිවාර්යයෙන්ම දන්නවා කර්ණය 5යි කියලා. එක කර්ණය 5යි අනිත් පාදේ 3යි කියලා දාන්නොත් අපි දන්නවා ඉදිරි පාදේ අනිවාර්යෙන් 4යි කියලා. මේ 3 4 5 මතක තියාගන්න ඕන. හැබැයි මෙන්න මෙහෙම කතාවකුත් තියෙනවා. මෙන්න මේ 3 4 5 ඕනම ගුණාකාරයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. 3 4 5 දෙගුණය 6 8 10 තුන් ගුණය 9 12 15 මෙන්න මේවත් අපිට පයිතගොරස් ත්‍රික විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රධාන ත්‍රිකය 3 4 5 ඒකේ ගුණාකාරات පාවිච්චි කරන්න පුළුවන්. මේකෙත් එහෙමයි. මේකේ දෙගුණය, මේකේ තුන් ගුණය අපිට පයිතගොරස් ත්‍රික විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට එක පාදයක් 9යි නම් අනිත් පාදෙ 12යි නම් කර්ණය අනිවාර්යෙන් 15යි. එක පාදයක් 6යි නම් අනිත් පාදෙ 8යි නම් කර්ණය අනිවාර්යෙන් 10යි. ඉතින් මේ මෙයා බලන්න ඕනේ. එක පාදයක් 8යි කර්ණය 10යි. මේ ත්‍රිකේ නේද ඔය තියෙන්නේ? එක පාදයක් 8යි කර්ණය 10යි. එහෙනම් ඉතිරි පාදේ කීයද? කිසිම පයිතගොරස් සුළු කිරීමක් නැතුව මේක අපිට හොයාගන්න පුළුවන්. මෙන්න මේ පාදේ 6යි කියලා. මොකකින්ද? 3 4 5 පයිතගොරස් ත්‍රිකේ මත කරගන්න. ඒකේ දෙගුණය තමයි මේකේ. එතකොට මේක 6 නම් අපි දන්නවා මෙන්න මේ කෑල්ල 6යි. ඒ කෑල්ල 6 නම් මේ කෑල්ලත් 6යි. නේ? අපිට එහෙනම් ගාන ඔන්න ඔය විදිහට සරල කරගන්න පුළුවන්. 6යි 6යි මේ සම්පූර්ණ දිග පැටවුව එතකොට 12ක් වෙනවා. අන්න එහෙනම් ආධාරක පාදේ දැන් අපි ගන්නවා 12යි කියලා. වැඩි කිරීම ලම්බක උස 8යි. ඒකත් වැඩි කරනවා උසෙන් මේ අපේ ඝන වස්තුවේ උස 25යි. සුළු කරගෙන යමු. දෙවරක් 1යි දෙවරක් 4යි 25 ඒවා 4ක් 100යි 100 ඒවා 12ක් 1200යි ඝන සෙන්ටිමීටර 1200යි කියලා උත්තරේ එනවා රයිට් ගාන හදාගෙන යනකොට නොතේරෙන තැනක් තිබ්බොත් අහන්න නිකන් ඉන්න එපා රයිට් සිලින්ඩරේ පැටව දීලා තියෙනවා මෙන්න මෙහෙම අපි හදාන්නේ 7 වෙනි ගාන අරය 7යි උස 10යි ඒකාකාරයේ ඝන වස්තුව මේ සිලින්ඩරේ මං ගිය සතියේ තේරුම් කරලා දුන්නානේ සිලින්ඩරයක් ගත්තට පස්සේ අර ගෙදර අපි ඉස්සරහට පිටවන කොන්ක්‍රීට් කණුවක් ගන්න පුළුවන් හොඳ උදාහරණයකට. ඔයගෙන් මෙහෙම පෙත්ත කපලා දැම්මත් අපි උඩින් බැලුවට පස්සේ රවුමක් තියෙනවා. ඊළඟ පෙත්ත කපලා දැම්මත් උඩින් බැලුවට පස්සේ අර වගේම රවුමක් තියෙනවා. මේකත් එහෙමයි. එතකොට මේ සිලින්ඩරේ ඒකාකාරයි නම් මේකේ පරිමාව හොයන්නේ හරස්කඩ වර්ගඵලයේ වැඩි කිරීම උස. මේකේ හරස්කඩ කවුද? උඩින් බැලුවට පස්සේ ඉන්නේ වෘත්තය. මේකේ හරස්කඩ පැටව වෘත්තයක්. මේකේ හරස්කඩ වෘත්තයක්. එහෙනම් මේකේ හරස්කඩ වර්ගඵලය කියන්නේ මෙන්න මේ වෘත්තේ වර්ගඵලය. අපි දන්නවා වෘත්තේ වර්ගඵලය කවුද? πr වර්ග. වෘත්තේ වර්ගඵලය πr වර්ග. π කියන්නේ පැටව අපි දන්නවා 22ට 7යි. r වර්ග කියන්නේ අරේ වර්ග. අරේ 7 නම් අරේ වර්ග 7 වැඩි කිරීම 7යි. අන්න හරස්කඩ වර්ගඵලය නම් ඔන්න ඔය විදිහට ගත්තා. හරස්කඩ වර්ගඵලය ගන්න අපිට ඉන්නේ වෘත්තයක්. වෘත්තේ වර්ගඵලය වෙන්නේ πr වර්ග වලින්. π කියන්නේ 22ට 7යි. අරේ වර්ග. අරේ 7යි. අරේ වර්ග 7 වැඩි කිරීම 7යි. මේක ගුණ කරන්න ඕන උසෙන්. උස 10යි. බලන්න 4 7 කැපෙනවා. 22 වරක් 7 154යි. 154 10ක් 1540යි. ධන සෙන්ටිමීටර කියලා උත්තරේ එන්න ඕන බෑ. ඔන්න අඩුපාඩුවක් තියෙනා ඉන්න ඕන ඉක්මනට හදාගන්න. දෙවනි ගානේ අපිට කියන්නේ ප්‍රශ්නයක් ගැනනේ අදිමු ප්‍රශ්නයක්. right? ඔන්න ඔය ප්‍රශ්නේ මොනවද අපිට කියන විස්තර ටික.
ඔන්න ප්‍රශ්නේ අපිට කියනවා පරිමාව 640යි. මාර වැඩේ පරිමාව දීලා. හරස්කඩ වර්ගඵලෙ දීලා. මෙන්න මේක හරස්කඩ වර්ගඵලය කියන්නේ මෙයාගේ වර්ගඵලයනේ. ඒක 40යි. හරස්කඩ වර්ගඵලය ඉන්නේ අපිට වර්ග සෙන්ටිමීටර වලින්. වර්ගඵලයක් නේ. මෙයාගේ පරිමාව දීලා තියෙනවා කීයද? 640යි. මෙයාගේ පරිමාව දීලා තියෙනවා 640යි ඝන සෙන්ටිමීටර. අපේ ගහන්නේ මොකද්ද? උසනේ. ඉතින් ලේසියිනේ වැඩේ බලන්නකො මේ චූටි වැඩක් තියෙන්නේ. ඒකාකාර හරස්කඩක් සහිත ඝන වස්තුවක පරිමාව සමානයි හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම උස කියලා අපි දන්නවා. ඝන වස්තුවේ පරිමාව දීලා. එහෙනම් මෙයා දන්නවා. සමානයි හරස්කඩ වර්ගඵලෙන් දීලා. එයාත් දන්නවා. ගුණ කිරීම උස. උස විතරයිනේ හොයන්න ඕන. අපිට දීපු දත්ත ටික පැටව ලියාගෙන යන්න. ඕනනම් ඔන්න මම පරිමාව දන්නවා. පරිමාව ලිව්වා 640යි සමානයි හරස්කඩ වර්ගඵලයේ 40යි ගුණ කිරීම උස. හරිනේ? දැන් මම උසනේ හොයන්න ඕන. උස 40න් ගුණ වෙලානේ ඉන්නේ. මම මේ 40 අයින් කරා නම් උස සමානයි කියලා උත්තරයක් එනව නේද? එහෙනම් මේ ගුණ වෙච්ච 40 මම මෙහාට ගේනකොට උස විතරක් එහා පැත්තේ ඉතුරු වෙනවා. ඒ උස මම මෙහෙන් ලිව්වා. එතකොට මේ පැත්තේ 640ක් හිටියා. මේ ගුණ කිරීම 640 මෙහාට ගෙනිද්දි බෙදීම මේ ගුණ කිරීම 40 මෙහාට ගෙනිද්දි බෙදීම 40ක් වෙනවා පැටව. සුළු කරාට පස්සේ අපිට උත්තරේ එනවා 24ට 6යි 16යි මොනවද සෙන්ටිමීටර. අන්න එහෙනම් අපිට එනවා මේ ප්‍රිස්මේ උස සෙන්ටිමීටර 16යි කියන. 7 වෙනි ගානේ මෙන්න මෙහෙම කියනවා. සිලින්ඩරාකාර භාජනයක් ගැන තමයි 7 වෙනි ගානේ කියන්නේ වැඩව. මේ සිලින්ඩරාකාර භාජනයේ පතුලේ වර්ගඵලය. අපි දන්නවා මේකේ පතුලේ තියෙන වෘතයක් නේ. මෙන්න මේකේ පතුලේ වර්ගඵලය. කොච්චරයිද? 154යි වර්ග සෙන්ටිමීටර. පතුලේ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර 154යි. මේකේ පරිමාව අපිට දෙනවා. පරිමාව 1386 ඝන සෙන්ටිමීටර. අන්න පරිමාවක් දෙනවා පතුලේ වර්ගඵලයක් දෙනවා. ඉස්සෙල්ලා අපි ගන්නේ සිලින්ඩරේ අරය. මාර වැඩි. අරය අහන්න. මේ සූත්‍රයට දාලා හොයන්න දෙයක් නැහැ. ඇයි? පතුලේ වර්ගඵලය දන්නවා. අපි දන්නවා පතුලේ තියෙන කවුද? වෘත්තයක්. ඔය පතුලේ ඉන්නේ වෘත්තයක්. මේකේ වර්ගඵලය 154යි. අපි ගහන්නේ කවුද? අරය අහන්නේ. මේ වෘත්තයේ වර්ගඵලය හොයන්නේ කොහොමද අපි? πr වර්ග වලින් නේ. එහෙනම් බලන්න වෘත්තයේ වර්ගඵලය πr වර්ග. ඉතින් වෘත්තයේ වර්ගඵලය 154යි කියලා දීලා තියෙනවනේ. π කියන්නේ 22ට 7යි. අරය තමයි දන්නේ නැත්තේ. r වර්ග දන්නේ නැහැ. සමානයි 154යි. බෙදීම 7 මෙහාට යවනවා, ගුණ කිරීම 22ක් මෙහාට යවනවා. එතකොට r වර්ග සමානයි 154 බෙදීම 7 මෙහාට යද්දි ගුණ කිරීම 7යි. ගුණ කිරීම 22 මෙහාට යද්දි බෙදීම 22යි. right? එතකොට 154 22න් බෙදුවා පස්සේ 7යි. 4ක් 7 49යි. r වර්ග සමානයි 49යි නම් r සමානයි 49 වර්ගමූලය. අපි දන්නවා වර්ගයෙන් කරන්න වර්ගමූලය දානවා. 49 වර්ගමූලය කියන්නේ 7යි නේ. 4ක් 4 49. එහෙනම් බඩ ඕන අපි පළවෙනි ප්‍රශ්නේ උත්තරේ හෙව්වා. r සමානයි 7යි කියලා. මොනවද? සෙන්ටිමීටර. එහෙනම් මොන r සමානයි සෙන්ටිමීටර 7යි. පළවෙනි ප්‍රශ්නේ උත්තරේ හොයාගත්තා. right? ඊට පස්සේ අපි ගන්නවා පරිමාව. පරිමාව දීලා තියෙනවා. මේකේ උස අහනවා. ඉතින් පරිමාව දන්නව නම් පරිමාව කීයද? 1386යි. හරස්කඩ වර්ගඵලයේ දීලා තියෙන 154යි. කලින් වගේමයි උස හොයන්න තියෙන්නේ. උස මෙහාට ගෙනාවා 154 මෙහාට ගෙනාවා 1386 බෙදන්න ඕන 154න්. ඔන්න. අපිට 1386 154න් බෙදලා උත්තරේ ගන්න පුළුවන්. එක්දාස් 386ට 154 ඒවා කීයද? 1540 කියද්දි 9ක් කියනවා. මොනවද? සෙන්ටිමීටර. අන්න එහෙනම් උස එනවා සෙන්ටිමීටර 9යි කියලා. right? එහෙනම් අපි ඔන්න ඉස්සෙල්ලා අරය හොයාගත්තා, පස්සේ උස හොයාගත්තා. අපි ප්‍රශ්න දෙක ඉවරයි. උස සෙන්ටිමීටර 9යි.
මෙන්න මේ ගානේ මේ මුළු හතරෙන් වෘත්තයෙන් හතරෙන් එකකින් බැගින් කොටස් ඉවත් කරලා තියෙනවා. ඒ කියන්නේ වෘත්ත කාලක් තමයි මෙතන තියෙන්නේ. වෘත්තයෙන් හතරෙන් එකක් කියන්නේ පැටව මෙහෙමනේ. ඔන්න වෘත්තයක් ගත්තා. ඔකෙන් හතරෙන් එකක් මෙන්න මේ වගේ කෑලි තමයි මේ ඉවත් කරලා තියෙන්නේ කියලා කියනවා. එතකොට ඔන්න ඔය කෑලි හතර මෙන්න මෙහෙමයි. වෘත්තේ හතරකට කපලා ඔය කෑලි හතර තමයි ඉවත් කරලා තියෙන්නේ. හරිනේ? එතකොට මේක අපි ආවෝ කියනවා AB CD EF GH සමානයි. මේ එකිනෙකක් සමානයි. ඒ වගේම මේව සමානයි කියන 56යි. මේකක් 56 ගන්න තමයි සමාන වෙන්නේ. මේකක් 56යි, මේකක් 56යි, මේකක් 56යි, මේකක් 56යි. ඔන්න ඔහොම තමයි සමාන වෙන්නේ. රයිට්? AB සමානයි, CD සමානයි, EF සමානයි, GF සමානයි 56යි. ඔය හතරම 56 ගානේ කියන එක තමයි කියන්නේ. එතකොට මේක 14යි, මේක 14යි. මේක සමචතුරස්‍රයක්ලු. අපිට ඉස්සෙල්ලම කියනවා මෙන්න මේ එක් එක් ශීර්ෂ වලින් මුළු හතරෙන් ඉවත් කරපු කේන්ද්‍රික ඛණ්ඩවල අරය. ඉතින් මේ කේන්ද්‍රික ඛණ්ඩයේ අරයක් කියන්නේ මේකනේ. අපිට දීලා තියෙනෝනේ 14යි කියලා. ඔයාලට දෙයක් නැහැ නේ පැටව. දීලානේ තියෙන්නේ. ලියන්නේ නම් පළවෙනි එකට උත්තරේ සෙන්ටිමීටර 14යි. රයිට්. මේකේ දෙවෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා ඉවත් කරන ලද කේන්ද්‍රික ඛණ්ඩ හතරේ වර්ගඵලය. මේ කේන්ද්‍රික ඛණ්ඩ හතරේම වර්ගඵලය. කේන්ද්‍රික ඛණ්ඩ හතර එකතු කරාම වෘත්තයක් නේ හැදෙන්නේ. ඉතින් මේ වෘත්තෙම වර්ගඵලය එකපාර හෙව්වත් හරිනේ අපි. අරය 14ක් වෙච්ච වෘත්තක වර්ගඵලය. වෘත්තේ වර්ගඵලය හොයන්නේ πr වර්ග. π කියන්නේ 22 යට 7යි. අරය 14යි කියනකොට 14 වර්ග 14 වරක් 14යි. 4ක් 1යි 4ක් 2යි සුළු කරාට පස්සේ 44යි 22 වරක් 2 44 වැඩි කිරීම 14යි. 4 වරක් 4 16න් එකක් ඉතිරි 4 වරක් 4 16යි 1 වරක් 4 4යි 20යි 21කින් 1 දෙකක් ඉදිරි 4ක් 4 2 616යි වර්ග සෙන්ටිමීටර වර්ග සෙන්ටිමීටර 616යි කියනවා කේන්ද්‍රික ඛණ්ඩ හතරේ වර්ගඵලවල එකතුව. රූපේ අඳුරු කරන ලද කොටසේ වර්ගඵලය සොයන්නලු. අඳුරු කරලා තියෙන්නේ මේකනේ. ඕකේ වර්ගඵලය හොයන්නලු. කොහොමද ඒකේ වර්ගඵලය හොයන්නේ? මම අපි මේව හැදුවා. සම්පූර්ණ රූපේ වර්ගඵලය හොයලා අඳුරු කරපු නැති කොටස් ටිකේ වර්ගඵල අපි හෙව්වනේ 616යි කියලා. එහෙනම් මුළු සමචතුරස්‍රයේම වර්ගඵලෙන් අඳුරු කරපු නැති ටිකේ වර්ගඵලය අඩු කරාට පස්සේ අපිට අඳුරු කරපු ටිකේ වර්ගඵලය ඉතුරු වෙනවා. එහෙනම් මුළු වර්ගඵලය හොයන්න වෙනවා. තුන්වෙනි ප්‍රශ්නේනේ. තුන්වෙනි ප්‍රශ්නේ උත්තර වෙනවා මුළු වර්ගඵලය. මුළු වර්ගඵලය හොයන්න පැටව සමචතුරස්‍රයක නම් දිග වැඩි කිරීම පල්ලනේ. මේක පැත්තක් කීයද? 14යි 56යි 70යි නේ. 70යි 14යි 84යි. මේක පැත්තක් 84යි. එහෙනම් මුළු වර්ගඵලය වෙන්නේ 84 වරක් 84. ඒකෙන් අඩු කරන්න ඕනේ කීයද? 616ක්. මුළු මේ කේන්ද්‍රික ඛණ්ඩ හතරේ වර්ගඵලය. සම්පූර්ණම සමචතුරස්‍රයේ වර්ගඵලය හෙව්වා. සමචතුරස්‍රයේ දිග 84යි පළල 84යි. දිග වැඩි කිරීම පළලින් මුළු සමචතුරස්‍රයේම වර්ගඵලය හෙව්වා. ඒකෙන් කේන්ද්‍රික ඛණ්ඩ හතරේ පාට කරපු නැති කොටස් හතරේ වර්ගඵලය අඩු කරාම පාට කරපු ටිකේ වර්ගඵලය එනවා. එහෙනම් අපි බලමු. අපිට තියෙන 84 වරක් 84. 84 වරක් 84 කීයද? 7056යි. එකකින් අඩු කරනවා 616ක්. අන්න එතකොට නම් අඳුරු කරපු ටිකේ වර්ගඵලය අපිට 6440යි වර්ග සෙන්ටිමීටර කියනවා. 6440යි වර්ග සෙන්ටිමීටර කියලා අපිට උත්තරය එනවා. රයිට්. ඔන්න අවසාන ප්‍රශ්නේ අමුතුම කතාවක් කියනවා. මේකේ අරය මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩ එක අරය R නම් මේ කේන්ද්‍රික ඛණ්ඩ එක අරය R. ඒ කියන්නේ දැන් ඔන්න මේ අලුත්ම ගානට මේ දීපු දත්ත නෙමෙයි තියෙන්නේ. අලුත් දත්ත වර්ගයක් කියලා කියන්නේ. මේකේ අරය R ලු. AB දිග 4යි R. මේ AB කියන දිග 4යි R ලු. එතකොට අඳුරු කර කොටසේ වර්ගඵලය කැපිටල් A ලු. අඳුරු කර කොටසේ වර්ගඵලය කැපිටල් A ලු. එහෙනම් A සමානයි මෙන්න මෙහෙම උත්තරයක් කියලා පෙන්වන්නලු. A කියන්නේ මොකද්ද? අඳුරු කර කොටසේ වර්ගඵලය. එහෙනම් අලුතෙන් දීපු දත්ත ටික දාලා අඳුරු කරපු කොටසේ වර්ගඵලය හොයමු. මේක R මේක 4යි R. එහෙනම් මේකත් R. මේ එක පැත්තක් කීයද එතකොට?
4R 5R 6R මේක පැත්තක් 6R අන්න දිග 6R එතකොට පළලත් 6R දිග වැඩි කිරීම පළලෙන් මුළු සමචතුරස්‍රයේම වර්ගඵලය හොයනවා ඒකෙන් අඩු කරන්න ඕනේ මොකද්ද කේන්ද්‍රික ඛණ්ඩ 4 වර්ගඵල 4 කේන්ද්‍රික ඛණ්ඩ 4 වර්ගඵල 4 මොකද්ද 5R වර්ග දැන් අර දිග 14යි ඒව නෑ ඒ කේන්ද්‍රික ඛණ්ඩ 4 වර්ගඵලය 616යි ඒව නෑ ඒව තිබ්බේ මේ අරය 14ක් වෙච්ච අවස්ථාවේ දැන් අරය R නේ අරය R නම් වර්ගඵලය 5R වර්ග කේන්ද්‍රික ඛණ්ඩ 4ෙම එහෙනම් 6R වැඩි කිරීම 6R වලින් 5R වර්ග අඩු වෙන්න ඕන එහෙනම් බලන්න 6R වැඩි කරාම 36යි R වර්ග අඩු කරනවා 5R වර්ග බලන්න එතකොට මොකක්ද වෙන්නේ කියලා එතකොට 36යි R වර්ග වලින් 5R වර්ග අඩු කරාට පස්සේ R වර්ගයක් මේ දෙකටම පොදුයිනේ මම R වර්ගයක් එළියට ගන්නවා එතකොට මෙතනින් 36ක් ඉතුරු වෙනවා මෙතනින් 5 එකක් ඉතුරු වෙනවා එහෙනම් ඔන්න R වර්ග වතාවක් 36 ඍණ 5 කියලා අපිට උත්තරේ එනවා right බඩව යොසේ ගණන් තා කීපයක් තියෙනවා ඔය ඉතුරු ගණන් ටික හදන්න හදලි වදලා මේ ලබන සතියේ මම ක්ලාස් එක පටන් ගත්ත ගමන් chance එක දෙනවා මේකේ අමාරු ගණන් වලට තියෙනවා තා ගණන් පහක් පැයක් තියෙනවා ඉතින් හදන්න හදලා මේ ටිකේ අමාරු තැනක් තියෙනවා නම් ඔයාලට chance එක දෙනවා මේ ගාන මොකක්ද කියලා කියන්න මම ගාන හදලා පෙන්නනවා හදලා ඊට පස්සේ ඒ අමාරු ගණන් ටික හදලා ලබන සතියේ අලුත් පාඩමක් පටන් ගමු හැමෝටම පෙරවන් සරණයි පරිස්සමින් ඉන්න